මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. රාත්‍රී 9යි මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති සංස්කරණය වින්ද්‍යා කල්පනී අබේසේකර ප්‍රකාශය මයුරි අබේසිංහ. ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව සම්මත වේ. ඡන්දය දීමෙන් වැළකී සිටි රටවල් දිනා ගැනීමට සැලසුම්. කොටුගොඩ මහනාහිමියන්ගේ ආදාහන පෝතෝත්සවය රාජ්‍ය ගෞරව සහිතව 25 වෙනිදා සිදු කෙරේ. කොවිඩ් රෝගීන් 142 දෙනෙකු වාර්තා වේ. 87,000කට අධික පිරිසක් සුවාතට. අද කොළඹදී විරෝධතා රැසක් ඉන් කිහිපයකට කඩිනම් විසඳුම්. කොළඹ සහ මහනුවර වායු දූෂණය පාලනය කිරීමට වැඩපිළිවෙලක්. ලොව රටවල් රැසකට සංචරණ සීමා පැනවේ. ක්‍රිකට් තරග නැරඹීමට මෙරට ප්‍රේක්ෂකයින්ට යලි අවස්ථාව හිමිවේ. ජිනීවා මානව හිමිකම් සමුළුවේ 46 වෙනි සැසිවාරයේ නිත්‍ය සැසියේ ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකාවට විරුද්ධ යෝජනාව සම්මත කර ගැනීම සඳහා බහුතර ඡන්දය ලබා ගැනීමට ජගත් කවුන්සිලයට නොහැකි වී ඇති බව ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. සමාජිකයන් 47 දෙනෙකුගේ ඡන්දෙන් ඔවුන්ට පක්ෂව ලබාගත හැකි වූයේ ඡන්ද 22ක් පමණි. ඡන්ද 25ක් ලබා ගැනීමට නොහැකි විය. ඉන් ඡන්ද 11ක් විරුද්ධව ලැබී ඇති අතර තවත් සමාජික රටවල් 14ක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය. ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව සම්බන්ධව අධිපතිවාදී රටවල බහුතරය දිනා ගැනීමට නොහැකි වී ඇති බවත් බහුතරය සිටින්නේ මෙම යෝජනාවට පක්ෂව නොවූ පාර්ශ්වයේ බවත් ඇමතිවරයා පැවසුවේ ජිනීවා මානව හිමිකම් විවාදයේ ඡන්ද විමසීමෙන් අනතුරුව කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය. යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ සියලු රටවලට රජය ස්තුතිය ප්‍රකාශ කරන බව ඔහු සඳහන් කළේය. අපි සාමාන්‍යයෙන් මූලධර්මයක් හැටියට ඒ රට එකඟතාවයක් දැක්කොත් තමයි ඒගොල්ලන්ට අවස්ථාවය සියලු දේ යෝජනාවේ සම්දාන සියල්ල කරන්න පුළුවන්. දැන් ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ආයතනික වැඩ කරගෙන යනවා. මානව කොමිසමේකත් අපි කරුණු කියනවා ප්‍රතිවිරුද්ධ කරුණු කියනවා. වැරදි කරුණු එළිදරව් කළ දෙන කුසාදී තුනේට වැරදි හදාගන්නක් තියෙනවා අපමානයි. ඉතින් අපි මේ අතක් හැටියට අපේ රටේ පෛරී භාවය පෛරීත්වය ආරක්ෂා කරන්න නිවැරදි තොරතුරු වෙනුවෙන් අනිත් සමරටක් එක්කම කතා බස් කරනවා කරුණු කියනවා. ඒ නිසා ශ්‍රී ලංකාව අනුගමනය කරන දේශීය යාන්ත්‍රණය දිගටම ක්‍රියාත්මක කරනවා. අපරටේ සියලු ප්‍රවැත්යන් වෙන්නේ. රජය කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ පවා මෙරට ජනතාවගේ මානව අයිතිවාසිකම් සුරැකීමේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරමින් සිටී. ලෝකීය බලවත්යයි කියා ගන්නා රටවල් පවා එන්නත් කරණයට යා නොහැකිව සිටියදී ශ්‍රී ලංකා රජය ජනතාවගේ මානව අයිතිවාසිකම් රැකීමක් ලෙස එන්නත් කරන වැඩසටහන ආරම්භ කළේය. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ ලෝකයේම පීඩාවට පත්වැති මෙම අවස්ථාවේ ජිනීවා මානව හිමිකම් සමුළුවේ මූලික අරමුණ විය යුත්තේ එම වෛරසයේ ව්‍යාප්තියෙන් ලෝක ජනතාව මුදවා ගැනීමයි. කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු රටේ ඇති වූ සාමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තවදුරටත් ශක්තිමත් කරමින් සිටින බව දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයා පෙන්වා දුන්නේය. මානව හිමිකම් සැසිවාරයේ ආරම්භයේදී කොමසාරිස්වරියගේ වාර්තාව පදනම් විරහිත අසාධාරණ කරුණු මත වැරදි සංඛ්‍යාලේඛන මත ගොනුනැගුණු එකකි. එය ප්‍රතික්ෂේප කරන ලෙස ශ්‍රී ලංකාව කොමිසමේ සමාජික රටවලින් ඉල්ලීමක් කළේය. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව පමණක් කටයුතු කළ නොහැකිය.
රටක අභ්‍යන්තර කටයුතු වලට කිසිවෙකුටත් මැදිහත් විය නොහැකි බව ඇමතිවරයා අවධාරණය කළේය. පළාත් සභාව ඡන්දේ ජීවිතේ නැත්තේ මානවිකම් කොන්සාරිස්තුමියක් දන්නේ නැහැ කියලා මං කිව්වේ. මේ මහ පොළොවේ වෙන දේවල් දන්නේ නැහැ. ඇයි තිබුණේ නැත්තේ? මේ පනත සම්මත කරේ ඡන්දේ නොතියන්න. අපි එදා ඡන්දේ දුන්නේ නැහැ. පසුගිය ආණ්ඩුව සම්මත කරපු පනත පස්සේ ඒක ශ්‍රේෂ්ඨ අධිකරණයට ගියා. ශ්‍රේෂ්ඨ අධිකරණයේ අපේ රජයේ පැමිණෙන්නට කලින් කිව්වා මේ පනත වැරදි, නීති විරෝධී, මේ පනතෙන් පළාත් සභාවේ ඡන්දේ තියන්න බෑ කියලා. ඒ නිසා මේ පනත අහෝසි කරනවාද සංශෝධනය කරනවාද කියලා ජනාධිපතිතුමා ඉතා පැහැදිලි ප්‍රකාශ කරා. ඒ අනුව කටයුතු කරමින් ඡන්දේ පවත්වනවා. අපි ඡන්දයකට බය නැහැ. ඇයි බය වෙන්නේ? ජනතාවගේ හඬට මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ අටන ඉවර වෙච්ච හැටි පරාජය දැක උතුරට ඡන්දේ දුන්නා. ඒ ඡන්දේ දුන්නේ අපි උතුරේ ජනතාවට, උතුරේ පළාත් සභාවක් අවුරුදු ගණනාවකට පස්සේ ඇති කරගන්න. අමතක කරන නිසා. එහෙම අමතක වෙන සිද්ධි නිසායි මේ වැරදි ලෙස මේ යෝජනාවක් සකස් කරගෙන තියෙන්නේ. ඇත්ත සත්‍ය ලංකාවේ දන්නවනම් එහෙම වෙන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබඳ චෝදනා ඇතුළත් කරමින් රටවල් 6ක් ජගත් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳ විවාදය හා ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වුණි. ශ්‍රී ලංකාවට පක්ෂව රටවල් 11ක් ඡන්දය පාවිච්චි කළේය. බංග්ලාදේශය, බොලිවියාව, චීනය, කියුබාව, එරිට්‍රියාව, පාකිස්තානය, පිලිපීනය, රුසියාව, සෝමාලියාව, උස්බෙකිස්තානය, වෙනිසුලාව ආදී රටවල් ඒ අතර වේ. රටවල් 14ක් ඡන්දය දීමෙන් වැළකී සිටි අතර රටවල් 22ක් යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය. ඉන්දියාව, ජපානය, ලිබියාව, ඉන්දුනීසියාව, ගැබෝන්, නැමිබියාව, මුර්තානියා, නේපාලය, සෙනගාලය, සුඩානය, ටෝගෝ, බහරේන්, බර්කිනාෆාසෝ සහ කැමරූන් ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකී සිටියේය. ආජන්ටිනාව, ආමේනියාව, ඔස්ට්‍රියාව, බහමාස්, බ්‍රසීලය, බල්ගේරියාව, චෙක් සමූහාණ්ඩුව, ඩෙන්මාර්කය, ප්‍රංශය, ෆීජි, ජර්මනිය, ඉතාලිය, මලාවි, මාෂල් දිවයින, මෙක්සිකෝව, නෙදර්ලන්තය, පෝලන්තය, කොරියාව, යුක්රේනය, බ්‍රිතාන්‍ය සහ උරුගුයි ශ්‍රී ලංකාවට විරුද්ධ යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ රටවල් වේ. ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය භාවිත කළ චීනය, රුසියාව, කියුබාව, පාකිස්තානය, වෙනිසුලාව දැඩිව කියා සිටි අදාළ යෝජනාව ඉවත දමන ලෙසයි. ඉන්දියා රජයේ නියෝජිතයා මෙහිදී සඳහන් කළේ 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවයි. ඡන්දය දීමෙන් වැළකී සිටි රටවල් පවා ඉදිරියේදී දිනා ගැනීමට ක්‍රියා කළ යුතු බව නීතිඥ මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා ජාතික ගුවන්විදුලියට පැවසිය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ රටවල් 47න් යම්කිසි නිර්දේශයක් රටකට එරෙහිව ආවම පක්ෂව ඡන්දය දෙන්නත් පුළුවන්, විපක්ෂව දෙන්නත් පුළුවන්, ඡන්දය වැළකී සිටින්නත් පුළුවන්. දැන් මේකේ මගේ නිර්වචනය තමයි අපිට එරෙහිව දෙනවා නම් ඒ අය එරෙහිව දෙනවා. එතකොට අපිට එරෙහිව මූලික වශයෙන්ම දීලා තියෙන ප්‍රමාණය තමයි 22. නිහඬව හිටිය අයත් ඇත්තටම ලංකාව වෙනුවෙන් ඡන්දෙ දෙන්න කැමති, නමුත් යම්කිසි කාරණාවක් හින්දා ඡන්දෙ නොදී හිටියේ. අපිට ඇත්තටම ඡන්දෙ දුන්නේ සමාජවාදී කඳවුරයි, මැද පෙරදිග කඳවුරයි. ඒ අපිව ආරක්ෂා කරා. නේපාලෙත් නිහඬව හිටියේ ඇත්තටම මේ ශ්‍රී ලංකාව පිළිබඳව ඉන්දියානු ආකල්පේ නිසා. ඒ නිසා අපි කළ යුත්තේ ඉදිරි කාලය තුල මේ රටවල් දිනා ගන්න ජාතික වැඩපිළිවෙලක්, මානව හිමිකම් සැලැස්මක් දැම්ම ඇති කරගෙන ඉදිරියට යන්නේ. ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාමාධිපති ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ උත්තරීතර මහානායක අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ශ්‍රී ධම්මාවාස මහානායක ස්වාමින් වහන්සේගේ ආදාහන පූජෝත්සවය නිදහස් චතුරාශ්‍රයේදී ලබන බ්‍රහස්පතින්දා පස්වරු 4ට පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කෙරේ. ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරමින් පවතින බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසයි. එදින පස්වරු 1ට පමණ ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාම විහාරස්ථානයෙන් ආදාහන පෙරහර ගමන් ආරම්භ කිරීමට නියමිතයි. ජනාධිපතිතුමා හා අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ එක්ව මෙම කටයුතු සංවිධානය කෙරේ. මෙරට සම්බුද්ධ ශාසනය වෙනුවෙන් උන්වහන්සේ විශාල මෙහෙයක් ඉටු කරනු ලැබුහ. එම ශාසනික මෙහෙවර අගයමින් 2007 වසරේදී උන්වහන්සේට බුරුම දේශයෙන් අග්ග මහා පණ්ඩිත ගෞරව නාමය පිරිනැමුණි. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිටි FM සේවය ඉදිරිපත් කරන ඔබ ආයමත් ඇවිතින්
ආචාර්ය දයරත්න රණතුංග ගී ආවර්ජනා ප්‍රසංගය කුමාරතුංග මැදිරියේදී අද පස්වරුවේ පැවැත්වුණි. මෙම ප්‍රසංගය ලබන 27 වෙනිදා පස්වරු 4ට සිටි FM 7 ප්‍රචාරය කෙරේ. 89.6 සහ 89.8 යන තරංගමාලා ඔස්සේ ඊට සවන් දී හැකිය. එම අවස්ථාවට එක්වූ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ මහතා ප්‍රකාශ කළේ අතීතයේ සහ වර්තමානයේ නිර්මාණය වූ ගීත කලාව පනගන්වමින් නිර්මාණකරුවන් ශක්තිමත් කිරීම කළ හැකි එකම ආයතනය වන්නේ ගුවන්විදුලි සංස්ථාව බවයි. ගුවන්විදුලිය ගොඩනැගෙන්නේ මහා සංනිවේදන විප්ලවයක් එක්ක. ගුවන්විදුලියේ මේ සංනිවේදන විප්ලවය ගොඩනැගෙන්නේ 1925. එදා මේ රටට සංනිවේදනය ගේන්නේ බ්‍රිතාන්‍ය ආණ්ඩුව. බ්‍රිතාන්‍ය ආණ්ඩුව ගෙනාපු මේ සංනිවේදන මෙවලම මේ රටේ ඉඳගෙන ආසියාව පාලනය කළා. මුළු ලෝකෙටම සංනිවේදනය කළා. ලෝකයේ ජනගහණයෙන් විශාල ප්‍රමාණයකටම සංගීතය සැපෙව්වා. පණිවිඩ ඇරියා. ඒ වගේම ආරක්ෂාව යුද්ධය පිළිබඳ කාරණාවලදී බ්‍රිතාන්‍ය මේක මෙහෙයුවේ ලංකාවේ ඉඳලා. මේ වගේ උපකරණයක හවුල්කරුවෙක් තමයි අපි අද. ගුවන්විදුලියට අවුරුදු 95ක් වෙනකොට එදා මෙදා තුර බිහි කරපු මේ සංගීතඥයින් ඔවුන්ගේ හඬ ඔවුන් නිර්මාණය කරපු දේ අපි පරිස්සම් කරනවා. පරිස්සම් කරනවා විතරක් නෙවෙයි නැවත අපි සමාජගත කරනවා. අද දිනේදී කොවිඩ් ආසාදිතින් 142 දෙනෙකු වාර්තා වූ බව යුද හමුදාපති ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහතා පවසයි. මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් ගණන 90,656කි. පුද්ගලයන් 87,000කට අධික පිරිසක් සුවය ලබා තිබේ. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. දරුවගේ අනාගතය ගැන හිත ඉන්නේ නැතුව අවුරුදු 3කින් ඩිග්‍රී එක කම්ප්ලීට් කරවන්න. HDFC Smart Goals ගණුමක් පටන් ගන්න. අමතන්න 2356යි 888. නැගෙනහිර පළාත් ඉංග්‍රීසි ගුරු විභාගයේ ප්‍රශ්න පත්‍ර කලින් පිට වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරන බව ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ප්‍රකාශ කරයි. එතුමියගේ පොරොන්දුව හමුවේ එම විභාගයට පිණී සිටි සිසුන් දියත් කළ විරෝධතාව නතර කර තිබේ. පුරා දින 1.5ක් පැවති මෙම විරෝධතාව සඳහා කඩිනමින් නිසි විසඳුම් ලබා දෙන බව සුම් තාක්ෂණය ඔස්සේ විරෝධතාකරුවන් අමතමින් ආණ්ඩුකාරවරිය ප්‍රකාශ කළාය. මේ අතර වෘත්තීය සමිති කිහිපයක් කොළඹ ස්ථාන කිහිපයකදී අද විරෝධතා පැවැත්විය. කම්කරු අරගල මධ්‍යස්ථානය කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී ආරම්භ කළ විරෝධතා පාගමන මුදල් අමාත්‍යාංශය දක්වා පැමිණි රාජ්‍ය හා පෞද්ගලිකාංශයේ වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් සඳහා විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමිනි. ඒ හේතුවෙන් කොළඹ පුරහල සහ පිටකොටුව අවට මාර්ග කිහිපයක රථ වාහන තදබදයක් පැවතුණි. එමෙන්ම ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකින් පිරිසක්ද උසස් වීම් ලබා දීම සහ බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටිය අක්‍රමවත් බව පවසමින් කොළඹදී උද්ඝෝෂණයක නිරත විය. මහනුවර හා කොළඹ නගරවල වායු දූෂණය ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ කළ මට්ටම ඉක්මවා ගොස් ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. වායුගෝලයේ ශුද්ධ අංශ වර්ග මීටරයකට මයික්‍රෝග්‍රෑම් 50කට වඩා අඩු මට්ටමක පැවතිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයයි. නමුත් ඇතැම් අවස්ථාවලදී මෙම තත්ත්වය කොළඹ හා මහනුවර දිස්ත්‍රික්කවල 150-165 අතර අගයක් දක්වා ඉහළ යයි. එම නිසා ඉදිරියේදී මෙරටට වාහන ආනයනය කිරීමට අවසර දෙන්නේ නම් විදුලි බලෙන් හා සූර්ය බලෙන් ක්‍රියාත්මක වන වාහන ආනයනය කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ. වායු තත්ත්වයන් මනින ස්ථාන සංඛ්‍යාව 10ක් දක්වා වැඩි කිරීමටද නියමිතයි. ඉන්දිය අත්අඩංගුවේ පසුවන ධීවර යාත්‍රා සහ ධීවරයින් නිදහස් කර ගැනීම සඳහා එරට මහ කොමසාරිස්වරයා සමග සාකච්ඡා කරන බව අමාත්‍ය ඩොක්ටර් දේවානන්දා මහතා පවසයි. වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව ධීවර කර්මාන්තයට සහන රැසක් ලබා දුන් බව ඔහු ප්‍රකාශ කරයි. මත්ස්‍ය ආශ්‍රිත සියලු නිෂ්පාදන සඳහා ආනයන බදු වැඩි කර ධීවරීන්ට සහන සැලසීමට කටයුතු කර ඇත.
බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසත් සාලි මහතා පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර සම්බන්ධ තොරතුරු දැන සිටි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනවලදී අනාවරණ වී තිබේ. මාවනෙල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සහ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් සමග ඔහු සමීප සබඳතා පවත්වාගෙන ගොස් ඇත. ඔවුන් බේරා ගැනීම සඳහා නිලධාරීන්ට බලපෑම් කළ බවද හෙළි වී තිබේ. මෙරට නීතියට ගරු නොකරන අතර මුස්ලිම් නීතියට හා ශරියා නීතියට ගරු කරන බවටත් ඔහු පසුගදා මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඔහු අත්අඩංගුවටගෙන රඳවා ගැනීමේ නියෝග මත දින 90ක් විමර්ශන සිදු කරයි. කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් සැමට සෙත්පතා ජනමාධ්‍ය අමාත්‍යාංශය සංවිධාන කර ඇති සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව හෙට රාත්‍රී 9:30 සිට පසුදා 5 වනතුරු පැවැත්වේ. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය ඔස්සේ එය සජීවීව ප්‍රචාරය කෙරේ. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව දිවයින පුරා විහෙර විහාරස්ථානවල සංවිධානය කරන රතන සූත්‍රය සජ්ජායනා කිරීමේ වැඩසටහනේ 142 වැන්න පිටිගල මෙටිවිලිය බෞද්ධ මධ්‍යස්ථානයේදී හෙට පැවැත්වේ. ධම්ම සෙසිල පදනම මගින් එය සංවිධානය කෙරේ. පසුරු 6:30 සිට විලඳ හා සිටි FM සේවා ඔස්සේ රතන සූත්‍ර සජ්ජායනය සජීවීව ප්‍රචාරය කෙරේ. කොටුව පිටකොටුව රත්මලාන ගල්කිස්ස දෙහිවල මාත්‍ය ඔය මැතින් ඉස්සරහට යන්නකො. මේ මල්ලි කියන්නේ ඉස්සරහට යන්නකෝ. ඉස්සරහටම යන්න කියලා දිරිගන්වන එකේ හැමදාම බස් එකේ යන්නේ නැතුව අවුරුදු 3කින් තමන්ගේම වාහනයක යන්න. HDFC Smart Goals ගිණුමක් පටන් ගන්න. අමතන්න 2356යි 888. මාව ඉස්සරහ HDFC ගාව වසනවල්ලි. HDFC Smart Goals. ලොකු ටාගට් පොඩි කාලෙකින්. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්පියාව. පුරන් කුඹුරු අස්වැද්දීමේ ජාතික සංග්‍රාමය ලබන 25 වෙනිදා ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. එහිදී අක්කර ලක්ෂයක් වන මෙරට මුළු පුරන් කුඹුරු ප්‍රමාණයෙන් අක්කර 28000ක් අස්වැද්දීම සිදු කෙරේ. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. ඒ අනුව ජාතික උත්සවය යටතේ දොම්පේ ගොවිජන සේවා බල ප්‍රදේශයේ පහුරු ඔය ආශ්‍රිත අක්කර 140ක කුඹුරු යාය අස්වැද්දීමට නියමිතය. එමෙන්ම මෙට්‍රික් ටොන් ලක්ෂ 3කට අධික ප්‍රමාණයක් රජය මේ වන විට මිලදී ගෙන ඇති බැවින් සහල් හිඟයක් ඇතිවීමේ කිසිදු ඉඩක් නැති බවද අමාත්‍යවරයා අවධාරණය කළේය. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්පියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. සපුගස්කන්ධ විදුලි උපපොළෙහි හදිසි විදුලි අලුත්වැඩියාවක් හේතුවෙන් හෙට පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා පැය 6ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපීම අත්හිටුවේ. ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජායල, කටුනායක, සීදුව නගර සභා බල ප්‍රදේශ, කැලණිය, බියගම, මහර ආදී ප්‍රදේශවල ජල සැපීම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපෝහන මණ්ඩලය දැනුම් දෙයි. එමින්ම එම මණ්ඩලය වැඩිදුරටත් කියා සිටි කළුතර ඇතුළු ප්‍රදේශ කිහිපයකටද හෙට පෙරවරු 8 සිට පැය 18ක කාලයක් ජලය අත්හිටුවන බවයි. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය People's Leasing ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසම සම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 300. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. කොවිඩ් වසංගතය හේතුවෙන් එංගලන්තයට සංචරණ සීමා පනවා අගුළු දැමීම සිදු කර අදට වසරක් සපිරේ. ඊට සමගාමීව කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයන් සීකර විනාඩියක නිශ්ශබ්දතාවක් පැවැත්විනි. එමින්ම එරට වේලාවෙන් රාත්‍රී 8ට නිවෙස් ඉදිරිපිට පහන් දැල්වීමටද එංගලන්ත වැසියෝ ක්‍රියා කරති. සාධාරණ හේතුවකින් තොරව එංගලන්තයේ සංචාරය සඳහා පැමිණෙන්නන්ට ඇමරිකානු ඩොලර් 5000ක දඩයක් අය කිරීමටද එරට රාජ්‍ය තීරණය කර ඇත. කොවිඩ් වසංගතය මර්ධනය කිරීම සඳහා එන්නත්කරණය පුළුල් කිරීමට ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා තීරණය කරයි. ලබන සෙනසුරාදා සිට වයස අවුරුදු 70ට වැඩි පුද්ගලයින්ටද කොවිඩ් එන්නත්කරණය සිදු කෙරේ.
මෙවනතෙක් ප්‍රංශයේ කොවිඩ් එන්නත ලබා දුන්නේ වයස අවුරුදු 75ට වැඩි සහ බරපතල රෝගී තත්ත්වයන්ගෙන් පිරෙන පුද්ගලයන් සඳහා පමණි. නිවාඩු සහ සති අන්ත දිනවලද මෙම එන්නත් කරන වැඩපිළිවෙල ක්‍රියාත්මකයි. කොවිඩ් එන්නත්කරණය ජාතික අවශ්‍යතාවක් බව ප්‍රංශ ජනාධිපතිවරණයා අවධාරණය කරයි. අප්‍රේල් මාසයේ සිට එරට එන්නත් කරන ක්‍රියාවලිය වේගවත් කෙරේ. ගත වූ පැය 24 තුළ ප්‍රංශෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිතින් ගණන 15792කි. දැඩි සත්කාර ඒකකවල රෝගීහු 471 දෙනෙක් ප්‍රතිකාර ලබති. ඉදිරි සති දෙක ප්‍රංශයට ඉතා තීරණාත්මක බව සෞඛ්‍යාංශ පවසයි. ශීඝ්‍ර කොවිඩ් ව්‍යාප්ති හේතුවෙන් ජර්මනිය, පිලිපීනිය සහ තායිලන්තයේ ආදී රටවල් වල සංචරණ සීමා කර තිබේ. පාස්කෝඩ් නිවාඩුවේ දෙන අප්‍රේල් 1 වෙනිදා සිට 5 වෙනිදා දක්වා ජර්මනිය සම්පූර්ණයෙන්ම අකුළු දැමී. පිලිපීනයේ මැනිලා අගනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයක ආපනශාලා වසා දමා ඇති අතර ඉදිරි මාසය තුළ විදෙස් සංචාරකින්ට එරට පැමිණීම තහනම් කර ඇත. පනවා ඇති සංචරණ සීමා ලබන මේ මස දක්වා දීර්ඝ කරන බව තායිලන්ත රජය දැනුම් දෙයි. ලබන මස පැවැත්වීමට නියමිත සොන්ක්‍රාන් ජල උත්සවයේ ඇතැම් අංගද තහනම් කර තිබේ. මේ අතර ඩෙන්මාර්කයේ සංචරණ සීමා ලිහිල් කෙරේ. අප්‍රේල් මස 6 වෙනිදා සිට එරට පාසල් සහ රූපලාවන්‍යාගාර විවෘත කෙරේ. People's ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසමසම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම People's ලීසින් ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 300. People's ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ CIB අවුරුදු සමගින් මාර්තු 16 සිට 30 දක්වා සෑම බිල් පතකටම වටිනා තෑගි වවුචර් පත් බැංකු කාඩ් සඳහා 20% දක්වා වත්නම් අපේම තැනකින් අපේම දෙයක් CIB. සංචාරකයන්ට රට තුළට පැමිණීම සඳහා ආරාධනා කිරීමට මෙවන විටත් ලෝක ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඊට සමගාමීව මෙරට සංචාරක කර්මාන්තය කඩිනමින් ඉහළ ප්‍රවර්ධනයක් පෙන්නුම් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම්වල වර්ධනයක්ද අද පෙන්නුම් කෙරුණේ. ගත වූ පැය 24ක කාලය තුළ කටුනායක ගුවන්තොටුපළ ගුවන් මගින් 1260 දිනකට පහසුකම් සලසා තිබේ. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ CIB අවුරුදු සමගින් මාර්තු 16 සිට 30 දක්වා සෑම බිල් පතකටම වටිනා තෑගි වවුචර් පත් බැංකු කාඩ් සඳහා 20% දක්වා වත්නම් අපේම තැනකින් අපේම දෙයක් CIB. ක්‍රීඩා පුවත් එළඹෙන බංග්ලාදේශ තරගාවලියේ සිට මෙරට ප්‍රේක්ෂකයන්ට ක්‍රීඩාංගණයේ සිට ක්‍රිකට් තරග නැරඹීමේ අවස්ථාව ලබා දීමට අපේක්ෂා කරන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. තරග දෙකකින් යුත් ශ්‍රී ලංකා බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ලබන අප්‍රේල් මාස 21 වෙනිදා පල්ලිකෙලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. මේ සඳහා 140ක ප්‍රේක්ෂකයන් පිරිසකට පමණක් අවස්ථාව ලබා දීමට සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා කියා සිටියේය. සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඉන්දිය කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ මේ වන විට පන්දුවට පහර දෙන එංගලන්ත කණ්ඩායම කඩලු 6ක් දැවී ලකුණු 226ක් රැස් කරගෙන සිටී. පුණෙහිදී පැවැත්වෙන මෙම තරගයේ කාසී වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කෙරිණි. ඒ අනුව ඉන්දිය කණ්ඩායම කඩලු 5ක් දැවී ලකුණු 317ක් රැස් කළේය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. බාගින් පොත් ප්‍රදර්ශනය මාර්තු 20 වෙනිදා සිට මාර්තු 30 වෙනිදා දක්වා සෑම දිනකම පෙරවරු 10 සිට රාත්‍රී 10 දක්වා නාරාහෙන් පිට ආර්ථික මධ්‍යස්ථාන රජවාස පරිශ්‍රයේදී පැවැත්වේ. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සහ රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව එක්ව මෙය සංවිධානය කරයි. දිවයිනේ ප්‍රමුඛතම පොත් ප්‍රකාශකින් මිට සහභාගී වේ. පාසල් සිසුන්ට 20% සිට 60% දක්වා දෙවන්ත මිල අඩු කිරීම යටතේ අභ්‍යාස පොත් හා උපකරණ මෙන්ම ග්‍රන්ථද මෙහිදී මිලදී ගත හැකිය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ
2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. වැඩි පොලියක්, ඉතුරු ගිණුමට 100% රාජ්‍ය ආරක්ෂාව, ශිෂ්‍යත්ව විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල් සහ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හා තැපැල් උපතැපැල් කාර්යාල ජාලය මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. ඔබත් අදම ඔබේ සිඟිත්තාගේ අනාගතය වෙනුවෙන් හපන් ගිණුමක් කරවන්න. කොන්දේසි අදාළ වේ. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය ලොකු සර් පුතාගේ වැඩේ කරගත්තද? පුතාට හොඳම ලැප්ටොප් එකක් අරන් දුන්නා. ක්‍රෙඩිට් කාඩ් එකට ලොකු වටමක් තිබ්බනේ. ලොකු සර් ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරනවද? ජීවිතේ ප්‍රයෝජනවත් දේවල් කරන්න LOLC ක්‍රෙඩිට් කාඩ් එක ලැබෙන්නේ ලොකු හයියක්නේ. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. චීන මහජන බැංකුව සමග ශ්‍රී ලංකා මහ බැංකුව දීපාර්ශික මුදල් හුවමාරු කිවිසුමකට අත්සන් තබා තිබේ. එය වසර 3ක කාලයක් සඳහා බලපැවැත්වේ. එම කිවිසුමට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක පමණ මුදල් හුවමාරු පහසුකමකට හිමිකම් කියයි. ජය අයියා මොකෝ ඊරේ පාක් එකට ආවේ නැත්තේ? අපේ පොඩි දුව ඉස්කෝලේ දුවන තරගයකින් පළවෙනි වුණානේ. කට්ටියම එක්කගෙන ගියා කෑමකට. එහෙනම් බර වියදම් ඇතිනේ. LOLC ක්‍රෙඩිට් කාඩ් එක අතේ තිබ්බ නිසා සල්ලි ගැන බයක් තිබ්බෙම නැහැ. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැගීම. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරුවේ හෝ රාත්‍රී කාලයේදී අකුණු සමග වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව දකුණ බස්නාහිර වයඹ හා මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75කට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැගීම. යලි සිරස්තල ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව සම්මත වේ. ඡන්දය දීමෙන් වැළකී සිටි රටවල් දිනා ගැනීමට සැලසුම්. කොටුගොඩ මහනා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය ගෞරව සහිතව 25 වෙනිදා සිදු කෙරේ. කොවිඩ් රෝගීන් 142 දෙනෙකු වාර්තා වේ. 87,000කට අධික පිරිසක් සුවාදට. අද කොළඹදී විරෝධතා රැසක් ඉන් කිහිපයකට කඩිනම් විසඳුම්. කොළඹ සහ මහනුවර වායු දූෂණය පාලනය කිරීමට වැඩපිළිවෙලක්. ලොව රටවල් රැසකට සංචාරණ සීමා පැනවේ. ක්‍රිකට් තරග නැරඹීමට මෙරට ප්‍රේක්ෂකයන්ට යලි අවස්ථාව හිමි වේ. ප්‍රවෘත්ති සමාප්තයි.